ආමෙන්. අපි හැම කෙනෙක් ඉන්න තැන් වල ඉඳලා ස්වාමින් වහන්සේගේ වචනයට අපි අනුගත වෙමු. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. ආමෙන් හලෙලූයා. කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද? ඉන්න තැන ඉඳන් වේගවත් අත්පොලසන්නාදයක් උසවලා. ඔබ දේශනා කරන තැනක කොහොමද ඉන්නේ? ඒ ආත්මෙන්ම, ඒ සැබෑකමින්ම, ඒ විශ්වාසවන්තකමින්ම ස්වාමින් වහන්සේත් එක්ක දැන් උන්වහන්සේගේ අභිමුඛත්වයේ වචනයට අනුගත වෙන්න, ගනුදෙනු කරන්න ස්වාමින් වහන්සේගේ පාමුල. අපි කියවන්න යනවා නික්මයාම පොතේ 17 වෙනි පරිච්ඡේදයේ. නික්මයාම 17 වෙනි පරිච්ඡේදයේ අපි කියවන්ට යනවා ස්වාමින් වහන්සේගේ වචනෙන් ඉඳක් ස්වාමින් වහන්සේගේ පාමුල. ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන් කොට රෙඩීම්හි කඳුරු බැඳගත්තාය. එහි සෙනගට බොන්ට වතුර නොතිබුණේය. එබැවින් සෙනග මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්ට වතුර දෙන්නයි කීවෝය. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද? කුමකට ස්වාමින් වහන්සේ පරීක්ෂා කරන්නහුදැයි ඔවුන්ට කීවේය. එහිදී සෙනගට වතුර පිපාසා විය. එහින් සෙනග කතා කොට අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසයෙන් මරවන්ට මිසරෙන් අප කුමකට ගෙනා යෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුලෝය. මෝසෙස් ස්වාමින් වහන්සේට මොරගසා මේ සෙනග ගැන කුමක් කෙරෙම්ද? ඔහු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිති කීය. එවිට ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායල් ප්‍රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන ගංගාවට පහර දුන් සැරෑටියත් අතින්ගෙන සෙනගට පෙරටුවට යව. බලව මම හොරෙබ්හි පර්වතයේ පිට එහි නුඹ ඉදිරියේ සිටිමි. නුඹ පර්වතයට ගසන්න සෙනගට බොන්ට වතුර එහි නික්මෙන්නේ යයි කීසේක. මෝසෙස් ඊශ්‍රායල් වැඩිමහල්ලන්ගෙන් ඇස් හමුවෙහි එසේ කළේය. ඇති. ආමෙන්. හලෙලූයා. කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද? හොඳ වේගවත් අත්පොලසන් නාදයක් ඔසවමු දෙවිදුන්ගේ අභිමුඛත්වයේ. හොඳයි, මම මේක සිකුරාදා දෙහිකට කොටස් දෙහිකට අපි මේ දේශනාව, මේ වචනේ අපි බෙදා ගන්න යනවා. කාලය මදි නිසා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ පළවෙනි කොටස ඇත්තටම ඇදිරිවන්තයන්ට ඉතාමත් වැදගත් වෙයි. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ දෙවෙනි කොටසදී තමයි ස්වාමින් වහන්සේගේ මාර්තුකාව කියන්නේ ස්වාමින් වහන්සේ තුල දෙවෙනි කොටස සේවය කරන සබත් පාසලේ ඉඳන් ප්‍රධාන දේව සේවකයා වෙනකම් ওই සභාවේ හිටියත්, මේක අපේ සභාව වෙන ඕන සභාවක්, කවුරු ඇහුවත් සභාවට කඳාන වෙන්න පුළුවන්, නාත්තණ්ඩිය වෙන්න පුළුවන්, පොළොන් ඕනම තැනක මෙහෙකරුවන්ට මේ සේවය කරන වැඩිමහල්ලන් ඉඳන් තාමත් වැදගත් දෙයක් දෙවෙනි ඒ දවසේ දෙවෙනි කොටසේ වෙයි. එකට අපි මේක කතා කරන්න බැරි නිසා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. ආමෙන්. මුළු රටක් වැහිලා, ලෝකයක් වැහිලා, දේශයන් එහෙම් පිටින්ම කඩා වැටෙද්දිත් අපිව ජීවත් කරන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. වේගවත් අත්පොලසන් නාදයක් ඔසවලා අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු. හලෙලූයා. වැදගත්ම කාල පරිච්ඡේදයක මම ඕනම මේ කාලේ নমස්කාරකදී කියන දෙයක් තමයි අපි වැදගත්ම කාල පරිච්ඡේදයකයි අපි සිටගෙන සිටින්නේ. ඇයි ඒ ස්වාමින් වහන්සේ මිසරවරුන්ටත් ඊශ්‍රායලුන්ටත් අතර විනිශ්චය කරන කාලයක් වගේ දෙවියන් වහන්සේගේ සෙනගටත් ලෝකයටත් විනිශ්චය කරන කාලයක් මේ කාලය. ආමෙන් කියමු. මිනිස්සු කැළඹිලා නැති වෙලා විනාශ වෙලා ඇඬු කඳුලෙන් ජීවිත නැති කරගත්ත. අර සනීර මල්ලි කිව්වා වගේ ස්වාමින් වහන්සේ අපේ ජීවත් කරලා අධික කොට ආශිර්වාද කරලා පහලින් ඔබ ඉහලින් තබනවා. වේගවත් අත්පොලසන් නාදේ ශබ්ද නගලා ඉන්න තැන්වල ඉඳලා ආමෙන් කියමු. ඔබට සේවයක් තිබෙනවා. ඔබට පුළුවන් අපේ ඩිස්මන්ගේ නම්බරේ හරි දායි ඒ ලින්ක් එකක් කාටර යවන්න එතුමගෙන් ඉල්ල ගන්න පුළුවන්. ලොකු සේවාවන් තිබෙනවා. අපිට කරන්න බැරි සේවාවන් තිබෙනවා. ස්වාමින් වහන්සේගේ පාමුල මේ වචනේ කාත් එක්ක හරි බෙදා ගන්න. කාට හරි මේ වචනය ඔබ යවන්න
ඒ ඩිස්පන් පාස්ටර් ගැන නම්බරේ දායි පුළුවන් නම් පුතා දාන්න නම්බරේ කතා කරලා එතුමගෙන් අහන්න මොනවද කරන්න අපි මේක කොහොමද දෙන්නේ කාටද දෙන්නේ කියලා ඉවරලා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අපි ස්වාමින් වහන්සේගේ පාමුල ඔබ යම් දෙයක් කරන බවට ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඒක ඔබට දැනෙන්න ඕන. ආමෙන්. හරිම මගේ වචනයෙන් කියනවා ඔබේ බඩ පිරීලා ඔබේ සිත පිරෙනවා වගේ මිනිස්සෙකුට යමක් කළායි කියන එක ඔබට දැනෙන්න ඕන. ආමෙන් කියමු අපි හැම කෙනෙක්ම. හරි ස්වාමින් වහන්සේගේ පාමුල අපි පුතා පළවෙනි 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වචනයයි දෙවෙනි වචනයයි පොඩ්ඩක් නැවත අපි කියවන්න යනවා. කියමු. ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන් කොට රෙඩීම්හි කඳවුරු බැඳගත්තාය. රෙඩීම්හි කඳවුරු බැඳගත්තාය. මෙතන තමයි වැදගත්ම සිදුවීම සිදු වෙන්නේ ස්වාමින් වහන්සේගේ පාමුල. මේ රෙඩීම් කියන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ සහනය. ආමෙන් කියමුද? හෙබ්‍රෝ භාෂාවෙන් ඒක පරිවර්තනය කරලා ගත්තම සිංහලට එද්දී ඒ ස්ථානයේ නම සහනය. ආමෙන් කියමුද? එතන වතුරට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා ලොකු විවාදයක් ඇති වෙනවා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ උඹලා අපිව මරන්ට මේ නරක ස්ථානෙට ගෙනාවා. උඹලා අපිව මේ වනාන්තරයට ගෙනාවා අපිට කිසි දෙයක් නැහැ කියලා වතුර ගැන දැන් දෙහික ආද කරනවා. එකක් අපිට ගණන් කතා පොතේ 20 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේගේ පාමුල කාදේශ් කියන ස්ථානෙට සෙනගාපුවම වතුර නැතුව මොරගසනවා. එතන තමයි පර්වතයට කතා කරන්න කියද්දි මොයිසස් ගිලා තට්ටු කරන්නේ. හලෙලූයා. මේ දේශනා දෙකෝ මම ගන්නවා. එකක් මේ දැන් ගන්න එක නික්මයම 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වචනේ ඉඳන් සැබවින්ම ඇදිරිවන්තයන්ට. ඒ ගණන් කතා පොතේ 20 වෙනි පරිච්ඡේදයේ කාදේශ් කියන ඒ නමේ අර්ථය ශුද්ධකම. ආමෙන් කියමුද? එහෙම නැත්නම් හෝලි ශුද්ධකම. ස්වාමින් වහන්සේගේ ඒ ශුද්ධකම කියන එක තමයි කාදේශ් කියන එක පරිවර්තනය කරලා එද්දී ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වෙ ඉන්නේ. හalleluya. ආමෙන්. මේ රෙඩීම් කියන තැනට ආපුවම සහනයක් උන්වහන්සේ අපිට දෙන තැනන් වහන්සේ වේස වෙන බරුසුලන මිනිස්සුනි මා වෙතට වරෙල්ලා මම මුලාට සහනයයි කිව්වා. ආමෙන් කියමුද? ආමෙන්. හalleluya. නමුත් ඕනම කෙනෙක්ව ගත්තොත් ලෝකේ සැබවින්ම පීඩාවල් තිබෙනවා. නමුත් ඒක ලෝකෙට බලපෑවට ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා මම ලෝකෙන් නොවන බැවින් උඹත් ලෝකෙන් නෙමෙයි. එහෙනම් ලෝකෙට එන පීඩාවල් අපිට පීඩාවක් වෙන්න බෑ. වේගවත් අත්පොළසන් නාදයක් අසුලා ආමෙන් කියමු. අපි හැම කෙනෙක්ම දෙවිදුන්ගේ අභිමුඛත්වයේ හිඳිරීම ස්වාමින් වහන්සේගේ පාමුල වගේ දරුවනේ අපිට ලස්සන්ට පළවෙනි කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදය ඔබ කියවුවොත් එimhe ලස්සන දෙයක් කියනවා. ස්වාමින් වහන්සේගේ පාමුල මේ නික්මයාම පොතේ ගණන් කතා පොතේ සිදුවෙච්ච හැම දෙයක්ම අපිට ආදර්ශයක්ලු හේවණල්ලක්ලු ස්වාමින් වහන්සේ අපිව ගෙන යන ක්‍රමයක්. ආමෙන්. ඊශ්‍රායලුරුන්ව ස්වාමින් වහන්සේ සත්‍ය වශයෙන්ම ගෙනිච්චා අපිට ඒක හේවණල්ලක් වගේ ආදර්ශයක් වෙලා තිබෙනවා. කුළුදුලන්ට පාර දුන්නා ස්වාමින් වහන්සේගේ වචනේ අපිට කියනවා ඒක යක්ෂයාගේ හිස පොඩි කිරීමට සමාන කරනවා. රතු මූද මැද්දේ ස්වාමින් වහන්සේ මොයිසස්වත් ඊශ්‍රායෙල් සෙනගවත් ගේනවා. මොයිසස් කරුණා කරන වචනේ හොඳට හමුකම් දෙන්න ඕන. කා කරුණා කරනද? මොයිසස් කරුණා කරන. මොයිසස් තුල මුළු ඊශ්‍රායෙල් සෙනගම බෞද්ධිස්ම කලයි කියලා දේ වචනේ කියනවා. ආමෙන් කියමුද? 1,25,000ක් දෙයක් විතර සෙනග ඒ එක්ක තප්පර ගානකින් ස්වාමින් වහන්සේ එකපාර මොයිසස් තුල බෞද්ධිස්ම කළා. වේගවත් අත්පොළසන්නාදයක් ඔසවමු. ආමෙන් කියමුද? එහෙනම් අපිව ක්‍රිස්තුස් තුල බෞද්ධිස්ම කරලා තිබෙනවා. හලෙලූයා. ඕම් වනාන්තරේ මන්න කෑවා. ඒක අද අපි ගන්න රොටියට උන්වහන්සේගේ ශරීරයට සමානයි. ඔවුන් පර්වතයෙන් වතුර බිව්වා. ඒක උන්වහන්සේගේ වචනේ පාවුලුතුමා කියනවනේ ඒ පෞර්වතය නම්
ක්‍රිස්තුස් වහන්සේ කියලා කියනවා වේගවත් අත්පොළසන් නාදයක සෝම. හලෙලූයා. උන්ට ඉදිගස් 70ක් හම්බෙනවා. ඒක ඒ ගෝලය 70ට සමාන කරනවා. උල්පත් 12ක් හම්බෙනවා. ඒක ගෝලය 12 දෙනා පිටත් කරලා අරපෙකට සමාන කරනවා. වලාකුලේදී උන්වහන්සේ කතා කළා ගිනිටමේදී උන්වහන්සේ රැකවරණය දුන්නා. ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපයට සමාන කරනවා. ආමෙන් කියමු. ශබ්ද නගලා වේගවත් අත්පොළසන් නාදයක සෝම. ආමෙන්. මොනවද උන්වහන්සේ නොකලේ? උන්වහන්සේම අහනවා අපි ගීර්දත් දේශනා කළා මම මගේ සෙනගට කරපු නැති දෙයක් කාටද කරන්න පුළුවන්? කවුද ඉන්නේ මම මගේ සෙනග ගෙනාපු උන්ට නොකරපු දෙයක් කරන්න පුළුවන් දෙවි කෙනෙක් හෝ මිනිහෙක් කවුද ඉන්නේ? එහෙම තිබිලාත් ඔවුන් ස්වාමින් වහන්සේට අකීකරු වෙන නිසා ඔවුන් එපා කළයි කියලා දේවචනය කියනවා. හලෙලූයා. මගේ දරුවනේ ඔබ දන්නවා අවුරුදු 400ක් මිස්රේ උන්වහන්සේගේ සෙනග වහල්ව හිටියා. ආමෙන්. හලෙලූයා. අවුරුදු කීයක්ද? අවුරුදු 400ක්. අවුරුදු 400ෙම පඩිය උන්වහන්සේ එක්ක රැයකින් ඊශ්‍රායල් වලුන්ට දුන්නා වේගවත් අත්පොළසන් නාදයක සවන්ට. ආමෙන්. අපි වචනේ පොඩ්ඩක් කියමු දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය. අපි නික්මියාම 12 වෙනි පරිච්ඡේදයේ අපි කියමු 34 ඉඳන් කියමු පුතා. මම 35 වාට දුන්නේ 34 ඉඳන් පොඩ්ඩක් කියමු. එබැවින් සෙනග තමන්ගේ තනාපු පිටි පිපෙන්ට පළමුවෙන් ඒවා අනන ඔරු තමන්ගේ ඇඳුම් වලින් ඔතා කඩේ තබා ගත්තෝය. ඊශ්‍රායල් පුත්‍රයෝ මෝසස්ගේ වචන ලෙස කරමින් මිසරවරුන්ගෙන් රිදී බඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය. ස්වාමින් වහන්සේ මිසරවරුන්ගෙන් සෙනගට කරුණාව ලබා දුන් බැවින් ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය. මෙසේ ඔව්හු මිසරවරුන්ගේ වස්තුව ගත්තෝය. එතන තියෙනවා ගත්තෝය කියලා ඉවරලා ඔබ ගිහිල්ලා ඉංග්‍රීසි බයිබලයේ කියලා බලන්න කොල්ල කෑවෝය කියලා කියන්නේ. ආමෙන්. එක රැයකින් ස්වාමින් වහන්සේ කොච්චර බලවත්ද කියලා බලන්න. මිස්රෝරු ඊශ්‍රායලුන්ගේ ශ්‍රමය, උන්ගේ මිල මුදල, උන්ගේ මහන්සිය, උන්ගේ කුලිය අවුරුදු 400ක් කොල්ල කාලා තියාගෙන හිටියා. එක රැයි උන්වහන්සේ ඒ සියලුම ලැබිය යුතු සියලුම කුලිය උන්වහන්සේ කරෑකින් ලබා දුන්නා. වේගවත් අත්පොළසන් නාදයක සෝලා අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු. අපි මොකටද කොඳුරන්න ඕන? හලෙලූයා. මේ වැහිලා තියෙන කාලේ, මේ ශාපලත් කාලේ ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම් එක රැයක් ඇති ස්වාමින් වහන්සේ සියලුම දේ යහපතට වරවලා ආශිර්වාද කරන්න විශ්වාස කළ මේ වචනය මෙනෙහි කරලා ස්තුති කරන්න. ආමෙන්. හලෙලූයා. බලන්න නිකන් අවුරුදු 400ක් උන්ව තියාගෙන වහල් වැඩ අරගෙන එක රැය උන් මොකද කරන්නේ? බය වෙලා කියනවා බල ඉක්මනින් අපෙන් ඵලයල්ලා බල ඉල්ල පෙළු බැටළු ඔක්කොම දෙන්නම්. ඒ පාරාව කියනවා, ඒ රජතුමා කියනවා මං වෙනුවෙන් ත්‍යාඥා කරපල්ලා. අපේ දෙවියන් වහන්සේ එහෙම දෙවි කෙනෙක්. ආමෙන් කියමුද අපි හැම කෙනෙක්ම විශ්වාස කරන්න එක රැයක් ඇති සියලුම දේ වෙනස් කරන්න. ආමෙන්. හලෙලූයා. මගේ දරුවනේ අපි අවුරුදු 15ක් සේවය කළත් හරි ස්වාමින් වහන්සේගේ පාමුල ගිය මේ අවුරුද්ද ලබලා රට වැහිලා මේ අවුරුද්ද ලබලා ගිය අවුරුදු 15ත් හරි ඒ ලැබිච්ච මිල මුදල්ලෝ වේවා, බඩු මුට්ටු වේවා, දේවගෘහ හදන්නෝ වේවා, අපිට වාදනය පිණිස මොනවටෝ වේවා ලැබිච්ච සියලුම මුදලුත් හරි ඒ මාස 8ට ලැබිච්ච ආශිර්වාදයත් හරි අවුරුදු 15කදී දෙවියන් වහන්සේ මාස 8න් දුන්නා. විශ්වාස කරලා වේගවත් අත්පොළසන් නාදයක. අපි සාක්ෂි අහනවා බොහෝ අය කතා කරන පාස්ටර් අපේ ගේ හැදුනා, අපි හොඳට රට තියෙද්දිත් අපි ඒක කළේ නෑ. අපේ තිබිච්ච දේ හදාගත්තා,
අපි ඇයි ඒ උන්වහන්සේට පුළුවන් මේ නපුරු කාලෙත් එක රැයකින් සියල්ල වෙනස් කරන්න. ආමෙන් කියමු. හලෙලූයා. ආමෙන්. හැබැයි වැඩක් වුණා. ඒක අදත් වෙනවා, සබාවෙත් වෙනවා. ඒ නිසා මම කිව්වේ මේක ඇදිලිවන්තයන්ට ඉතාමත් වැදගත් කියලා ඉවරලා ඔවුන් ඒක භුක්ති විඳේ කිඳිරීමක් ඇතුව. හලෙලූයා. ඔවුන් ඒ ජයග්‍රහණය ලබා ගත්තේ හොඳුරමින්. ඔබ ස්තුති කරන්න ස්වාමින් වහන්සේගේ පාමුල. අර දෙස්මන් ඊයේ දේශනා කරද්දී নমස්කාර කරද්දී මම අහගෙන හිටියා දෙවියන් වහන්සේගේ පාමුල කියපු දෙයක්. ඇත්තටම පුදුම රැකවරණයක් තිබිලත් සමහර മന്ത്രി ගොල්ලන්ට, සමහර අයට, සමහර හිටපු රටේ නායකයන්ට මේ වෙද්දී ග්‍රාම සේවකගේ ඉඳන් නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, මේ කැබිනට් මණ්ඩලයේ ඉඳන් මම හිතන්නේ දැන් ඉතුරුලා තියෙන්නේ මේ අගමැති ජනාධිපති විතරයි. උන්ට මොන වෙලා දන්නේ නැහැ. මේ ශාපේ සියලුම අයව ආක්‍රමණය කරලා ඉවරයි. ආමෙන්. හලෙලූයා. ස්වාමින් වහන්සේගේ පාමුල. දැන් ඔය එක ඇමති කෙනෙක් හරි ඔයගොල්ලන් බලන්නකෝ ගිහලා කඩේක ගිහලා සිල්ලර් බඩු කඩේක ඉඳන් බඩු අරන් ගත්තු අයද? එහෙම නැත්තම් කඩේකට ගිහලා ඇඳුම් තෝරපු අයද? දැන් අපේ නිකම් බලන්නකෝ මම නම් එහෙම යවෙන්නේ නැහැ. අපේ නෝනවැරියොත් එහෙම ඇඳුමක් ගන්න ගිහිල්ලා එහෙට දිගෑරලා මෙහෙට දිගෑරලා එහෙම් බල්ලා මෙහෙම් බල්ලා කඩකාරයට එපා වෙනකම් බල්ලා තමයි අපේ නෝනා බඩු ඇඳුමක් අරගෙන එන්නේ. මම ඒ නිසාම යන්නේ නැහැ. හරි බලන්නකෝ එහෙම කඩේ ගිහිල්ලා බඩුවක් මුට්ටුවක් ගත්තු අයද නැත්තම් කඩයක් ජීවිතේට දැකපු අයටද මේ කොරෝනා හැදුනේ? අපිට කිසිම රැකවරණයක් නැතුව අපේ ආරක්ෂාවත් අපේ රක්ෂස්ථානයත් අපේ ස්වාමින් වහන්සේ වුණා. වේගවත් අත්පොළසන්නාදයක සවන්න. උන්ගේ දරුවෝ අපේ දරුවෝගේ මහා පාරේ ඇවිදලා ඇද්ද? සෙල්ලම් කරලා ඇද්ද? එළියට ගිහිල්ලා ඇද්ද? මිනිස්සු උස්සලා ඇද්ද? නැහැ. නමුත් ඒ ශාපය ගියා. දෙවියන් වහන්සේ අපේ රක්ෂස්ථානය. ආමෙන් කිමුද? අපි කොදුරන්න කිසිසේත්ම අපිට අවශ්‍ය නැහැ. ඇයි ඒ ස්තුති කරන්නට ස්වාමින් වහන්සේගේ පාමුල. මමට එක දේව සේවකෙක් කතා කරද්දී උත් එක්ක කතා කරද්දී අපි බෙදාගත්තා. ਉਹ කියපු ලස්සන දෙයක්. පාස්ටර් මම උදෙන්ම නැගිටලා දැන් මේ ලොක්ඩවුන් කාලේ උදෙන්ම කියන දේ අමතක වෙලා තින්නේ. කීයට හරි ඔයගොල්ලන් නැගිටිනවනේ. ඒක උදෙන්ම කියලා අරගමු අපි 10ට හරි 11ට හරි 12ට හරි ඒක උදෙන්ම කියලා අරගෙන නැගිට්ටයින් පස්සේ දේවසේවකයා කිව්ව දේ මට උඟාක් එක බලපෑවා. දේවසේවකයා කියනවා මම පාස්ටර් පැයක් ස්වාමින් වහන්සේට මගේ ජීවිතේ හැම දෙයක්ම බාර කරලා පැය බාර කරලා මම පටන් ගන්නවා. හරි 12ට ඔබට වැඩ නම් 11ට නැගිටින්න. 7ට වැඩ නම් 6ට නැගිටින්න. ස්වාමින් වහන්සේගේ පාමුල. මේ නැගිටලා මම පළවෙනි පැය බාර දීපුවම මට වැඩ තියෙනවා, කැළඹීම් තියෙනවා, ප්‍රශ්න තියෙනවා, හිඟකම් තියෙනවා. මේ මොනවා තිබුණත් ඒ පළවෙනි බාර දීපු පැය තුල කියපු කාරණා තමයි මගේ මනසේ වැඩ කරන්නේ. ඒ ගැන තමයි ස්තුති කරන්නේ. ඒ ගැන තමයි මගේ සිතවිල්ල මාව ඒ දවසම ගෙනියලා මම කවදාද කොයි වෙලාවෙද මම මගේ දවස් ඉවර කරන්නේ. ඒ පැයේ බාර දීලා ස්තුති කරනකොට රාත්‍රියේදී පවා දෙවියන් වහන්සේ මගේ නිදියානේදී පවා මට කතා කරනවා, මට ආශිර්වාද කරනවායි කිව්වා. වේගවත් අත්පොළසන්නාදයක සෝලා ස්තුති කරමු. ආමෙන්. මගේ දරුවනි ජීවනයේ කතා කරන්න ජීවනයේ ඔබ තුල ක්‍රියාත්මක වෙයි. ශාපේ කතා කළොත් අතන මැරෙනවා, මෙතන මැරෙනවා, එතන මැරෙනවා, මෙහෙමයි බඩු මිලෙමයි ශාපේ තමයි ක්‍රියා කරන්නට යන්නේ. මේ බලන්න මේ වචනය මේ මිනිස්යන්ට මේ හිඟකම් ඇවිල්ලා වතුර නැතුව දෙවියන් වහන්සේටත් මොයිසස්ටත් විරුද්ධව කොඳුරද්දී ස්වාමින් වහන්සේගේ වචනේ අපි කියවන්න යනවා. නික්මයාම 17:5 අපි කියවන්න යනවා. නික්මයාම 17:5 පොඩ්ඩක් කියවන්න. නික්මයාම 17:5 එවිට ස්වාමින් වහන්සේ මොසෙස්ට මාත් එක්ක කී දෙනෙක් වචනේ හැවුම්කන් දෙනවද? හොඳ වේගවත් අත්පොළසන්නාදයක සෝලා ආමෙන් කියමු. ශබ්ද නගලා ආමෙන්. ඉන්න තැන ඔබ වචනේ පෙරලන්න, ඇහුම්කම් දෙන්න, තව කෙනෙකුට මේක බෙදා ගන්න. මේ ශාපය දුරු වෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. බලන්න මේ වචනේ කියනවා. බලන්න අපි කියමු 5. එවිට ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට
මොයිසස්ට කතා කොට ඊශ්‍රායෙල් ප්‍රධානීන්ගෙන් ඊශ්‍රායල් ප්‍රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන සමාරුන් කැඳවාගෙන ගංගාවට පහර දුන් හොඳරා ගන්න මේක. දැන් තකාණියක් කියනවා ගංගාවට පහර දුන්නු. ඒක හොඳින් මතක තියාගන්න කියවන්න. සැරයටියත් අතින්ගෙන සැරෑටියත් අතින්ගෙන සෙනගට පෙරටුවට යව. සෙනගට පෙරටුව යව. බලව මම හොරෙබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියේ සිටිමි. දැන් දෙවියන් වහන්සේ මොයිසස්ට නිකන් යන්න කියන්නේ නැහැ. මොකක් හරි අරන් යන්න කියන්නේ නැහැ. ගංගාවට පහර දුන්නු සැරෑටියත් අරගෙන. ආමෙන් කියමුද? හලෙලූයා. ඒකෙන් තමයි ගිහිල්ලා පහර දෙන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. ගංගාවට පහර දුන්නු සැරෑටිය. ගංගාවට පහර දුන්නු සැරෑටිය අපිට පෙන්නනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ 7 වෙනි පරිච්ඡේදයේ. ඒ නික්මයන් පොතේම 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වචනය අපි කියවන්න යනවා. ඒ නික්මයන් පොතේම 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වචනය. මෝසෙස් සහ ආරුන් ස්වාමින් වහන්සේ අනකල ලෙස කොළෝය. ඔහු සැරෑටිය ඔසවා පාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරියෙහි ගඟේ ජලයට ගැසීය. එවිට ගංගාවේ තිබුණු සියලුම වතුර ලේ උනේය. ගඟේ සිටි මත්ස්‍යය මැරුණෝය. ගඟද දුර්ගඳ වූවෝය. මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකි විය. ආමෙන් කියමුද? ඒ සැරෑටියම ඒ ගංගාවට පාර දීලා මොකද්ද වෙන්නේ? මාළු මැරෙනවා, වතුර නරක් වෙනවා, වතුර ලේ වෙනවා, විසරුරුන්ට වතුර බොන්න බැරුව යනවා. ඒ විතරක් නෙවෙයි පල්ලහැට කිව්වොත් එහෙම ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඒ වතුර එක හේමම තියෙද්දි පාර අපිට කාලය මදි, පාරව ගණන් ගන්නවත් නැතුව යනවා. ඊළඟට ආයේ ඒ සැරෑටියෙම ස්වාමින් වහන්සේගේ වචනේ කියන ඔබ ගංගාව වලට පාර දීපන් කියලා මැඩියෝ ගෙම්බෝ. ආමෙන්. ගෙම්බෝ එනවා. හලෙලූයා. ස්වාමින් මේක මම පස්සේ ආයේ දේශනා කරන්න ඊළඟ සතියේ නැත්නම් මට දේශනාවට යන්න බැරි වෙනවා. ලොකු රහසක් ස්වාමින් වහන්සේගේ පාමුල. හලෙලූයා. ඒ සැරෑටියෙන් ඒ පාර දීපු සැරෑටියෙන්ම ගිල්ල වතු පර්වතෙ මේ සැරෑටිය ගත්තු ගමන් මගේ කල්පනාව මිනිස්සු බය වෙන්න ඇති අම්මෝ මේ තියෙන වතුර ටිකක් නැතිව යන්න යනවා. ඇයි ඒ ගංගාවට එහෙමම කියනවා ස්වාමින් වහන්සේ. මම එතනට කැරකින්නේ ඒක වැදගත් නිසා ඒ සැරෑටියම අරගෙන ඔහුට යන්න කියනවා පර්වතයට පාර දෙන්න. ඇයි ඊශ්වර් සෙනඟ දැක්කේ සැරෑටියෙන් මොකද උනේ කියලා ඉවරලා. ඒ සැරෑටියෙන් පාර දුන්නම වතුර ලේ වුණා, නරක් වුණා, මාළු මැරුණා, උන්ට බොණ්ඩ බැරුව ගියා. ඒ විතරක් නෙමේ ඒ නරක් වෙච්ච වතුරට තමයි අර පළඟැටියන් ඔක්කොම ගිහිල්ලා වැටෙන්නේ. සමාවෙන්න මැඩියන් ඔක්කොම ගිහිල්ලා වැටෙන්නේ. ඒක ආයේ දවසක දේශනා කරන්නම් ඇයි එහෙම උනේ කියලා ඉවරලා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මේ බලන්න මේ සෙනගගේ කල්පනාව මොකක් වෙන්නේද? මේ සැරෑටියම අරගෙන යනවා. අපිට මොකක් වෙයිද? අර මිස්රවරුන්ට සාපයක් වෙච්ච සැරෑටිය. හලෙලූයා. මිස්රවරුන්ට සාපයක් වෙච්ච දේ අපිට ආශිර්වාදයක් බවට පරිවර්තනය කරන්නට උන්වහන්සේ බලවන්තයි. වේගවත් අත්පොළසන්නාදයක් සු මගේ පියාදර සෙනගනි, පියාදර දේවදරුනි, ඔබ ස්තුති කරමින් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යන්න, ස්වාමින් වහන්සේට ස්තුති කරන්න, කොඳුරන එක නවත්තන්න, ස්තුති දීමෙන් දවස පටන් ගන්න. ඇයි මේ ශාපයම මිනිස්යන්ට අපිට ආශිර්වාදයක් කරන්නට උන්වහන්සේ බලවන්තයි. වේගවත් අත්පොළසන්නාදයක් සු ආමෙන් අපි හැම කෙනෙක්ම හලෙලූයා. එච්චර බලවන්තයි. ඒකයි උන්වහන්සේ කියන්නේ ඒ සැරෑටියම අරන් ඵලයන්. මිස්රවරුන්ට සාපයක් වෙච්ච ඒ දෙම මම්බලට ආශිර්වාදයක් කරන්නට යනවා. ඔබ ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය අපි ඒක පස්සේ ගමු. ස්වාමින් වහන්සේගේ පාමුල ගණන් කතා පොතේ 20 පළවෙනි පරිච්ඡේදයේ ආදේශ කියන තැනට එහෙම නැත්නම් සුද්ධකම කියන තැනට ආපිලා තොන් කුඳුරද්දිත් ඒ සැරෑටියම තමයි නැවතත් අරගෙන යන්න කියන්නේ. ආමෙන් කියමුද අපි හැම කෙනෙක්ම? මගේ දරුවෝනේ උන්වහන්සේ බලවන්තයි. හලෙලූයා. ඒ ලෙයත් ඇති කරපු සැරෑටිය, ඒ වතුරත් ඇති කරපු සැරෑටිය බයිබලයේ අපිට උගන්වනවා. කොරින්ති පළවෙනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ පාවුලතුමා කියනවා ඒ ලෙයත්
ඒ ජීවනයත් ක්‍රිස්තුස් වහන්සේගෙන් නිකුත් වුණාලු. ආමෙන් කිමුද අපි හැම කෙනෙක්ම මේ එකම සැරෑටිය වතුර ලේ වුණා වගේ එකම සැරෑටිය පර්වතයෙන් වතුර දුන්නා වගේ ඒ පර්වතය නම් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගෙන් ලෙයත් වතුරත් හෙල්ලෙන් අයිද්දි අපි නිසා නිකුත් වෙලා ගියයි කියලා අපිට වචනය උගන්වනවා. ආමෙන් කිමු වේගවත් අත්පොලසන් නාදයක් අසවලා අපි උන්වහන්සේට ස්තුති කරමු දෙවිඳුන්ගේ අභිමුඛත්වයේ. අපි කියවමු නික්මයන් පොතේ 7:8 කියෝලා අපි ස්වාමින් වහන්සේගේ පාමුල අපි ඉවර කරන්නට යනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. නික්මයාම 17:8 කියෝලා ඉවර කරමු. සමාවෙන්න 17:8 එකල අමලෙක්වරු අවුත් රෙද්දිහිමි ඊශ්‍රායල් සමග සටන් කොළෝය. මෝසෙස් යොෂුවාට කතා කොට නුඹ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක්වරුන් සමග සටන් කරන්න. ආයි කියවන්න 8 එකල අමලෙක්වරු අවුත් රෙද්දිහිම්හිදී ඊශ්‍රායල් සමග සටන් කොළෝය. ආමෙන්. මගේ පියාදර දරුවනේ මේ වචනේ ඔබ හොඳින් ඔළුවේ තියාගන්න. ඔවුන් වතුර බිව්වා පර්වතෙන් වතුර ආවා. නමුත් ඒකම අමලෙක්වරුන් එක්ක යුද්ධත් ඇති වුණා. අමලෙක්වරුන් එක්ක සටනුත් ඇති වුණා. ආමෙන්. හලෙලූයා. අද ඔබ ස්තුති දීමෙන් යුක්තව මේ කාලේ ගියේ නැත්තම් උන්වහන්සේ ජීවත් කරයි. ඔබේ රැකියාවලුත් යයි. ප්‍රශ්නයක් ඇති වෙයි. ප්‍රශ්නයක් නැතුව ඔබට යන්න පුළුවන් වෙයි. නමුත් යුද්ධත් ඇති වෙයි. ඒ ගැන ප්‍රයෝසන් වෙන්න. මේ අමලෙක්වරුන් දෙවියන් වහන්සේගේ වචනේ කියන ඊශ්‍රායල් වලට විරුද්ධව නැගිටලා යුද්ධ කළා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. අද ඔබ ස්තුති දීමෙන් යුක්තව ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මේ කාලය ගත කරන්න ඔබ වග බලා ගන්න. අඩුවක් නැහැ අපිට. කතා කරන කිසිම කෙනෙක් මට කණ්ඩ නැහැ කියලා කියන්නේ නැහැ. ඔවුන් ජීවත් කරන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. නමුත් ප්‍රශංසා කරන්නේ તો කුඳුරමින් මේ ඊශ්‍රායල් සෙනගගේ වතුර බීලා තුන් වහන්සේට කෙඳුරුවා. හලෙලූයා. අපිව මේ ගෙනාපු මේ ගමන දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕන. ආමෙන්. පුංචි කතාවක් කියලා ඉවරලා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මම අවසානකම් පොතක කියවපු දෙයක් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය. ඇමරිකාවේ ආබ්‍රහම් ලින්කන් කියනා වූ ජනාධිපතිවරයා. නේ මල්ලි හරියන්නේ නම කිව්වා. ආබ්‍රහම් ලින්කන් කියන ජනාධිපතිවරයා ඒ රට සස්සික කරපු ප්‍රධානම ජනාධිපතිවරයෙක් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය. ඔහුට ව්‍යාපාරයක කතා කරලා කියනවා මට ඔබත් එක්ක කතා කරන්න අවස්ථාවක් වුණා. මට කාලයක් දෙන්න කිලිවෙලා. කාලයක් තිස්සේ මේක ඉල්ලලා ඔහු දවසක් උට පණිවිඩයක් එනවා. ඔයා පාන්දර 5ට එන්න. ඔයාට කාලේ තියෙනවා පාන්දර 5 ඉඳන් 5:00 වෙනකන් ජනාධිපතිතුමත් එක්ක කතා. මේක සත්‍ය සිදුවීමක් මම පොතක කියුවේ. මේ කතා කරන්න කියලා. ඔව් යනවා 4:45 විතර 5ට තමයි උට කතා කරන්න තියෙන්නේ. ඊළිද්දි ඇතුලේ මිනිස්සෙක් එක්ක මේ ජනාධිපතිතුමා කතා කරනවා. කතා කරද්දී මෙයා හිටියා. ඊට පස්සේ 5ට බෙල් එක ගැහුවා මෙයාට ඇතුළට එන්න. මෙයා දැන් දොරකොඩ ඉන්නවා. ඇතුලේ ඉන්න කෙනා එළියට එන්න ඕන නිසා එළියට වෙලා ඉන්නවා. අර කතා කරපු කෙනා එළියට එන්න එපා. ඒ නිසා බලාගෙන ඉන්නවා එළියට එනකම්. විනාඩි 2-3ක් ඉඳලා ආයෙ බෙල් එක ගහපුවම බොහොම බයේ කවුරු ඇතුළේ ඉඳී හරි නෑනේ කියලා ඇරපුවාම කවුරුත් නැහැ. ඊට පස්සේ ඇවිල්ලා ඇයි ආවේ නැත්තේ මං කතා කළානේ කිව්වෝ නෑ සර් කාත් එක්ක හරි වා කතා කරගෙන හිටියා. මම එයා එනකන් එළියට එනකන් මම බලාගෙන හිටියා. ඒක හරි නෑනේ ගෞරවයක් නෙමෙයිනේ. ඒ නිසා කවුරුත් ආවේ නෑ. මම ඊට පස්සේ ඇතුළට ආවේ කිව්වලු. නෑ මම මගේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරා. ඇමරිකාවේ ආපු කාර්ය බහුලම ජනාධිපතිවරයා හැටියට යාව තමයි නම් කරන්නේ. ආමෙන් කියමුද? හලෙලූයා. දැන් අපි මොනවද කරන්නේ? අපි කොඳුර ඉන්නව ඇරෙන්න උන් වහන්සේට යාඥා කරන කාලයක් අයින් කරලා තියෙනවද? එහෙම කාලයක් දීලා තියෙනවද? නැත්තම් දීපු කාලෙත් නැති කරගෙන තියෙනවද? අද මේ ලොක්ඩවුන් එක
අපිට ආශිර්වාදයක් වෙන්නේ කොහොමද? ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කිරීම තුල. ආමෙන් කියමුද? හලෙලූයා. ඔබ උපාත්ති පොතේ කියවලා බැලුවොත් එimhe ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා ඒනොක්ට අවුරුදු 65ක් වෙද්දි මෙතුෂලා කියන දරුවා ඉපදෙනවා. මෙතුෂලා කියන දරුවගේ නමේ අර්ථය උඹ යද්දි සම්භවෙයි කියන එක තමයි මෙතුෂලා කියන නමේ අර්ථය. හලෙලූයා. උඹ යද්දි සම්භවෙයි. හරියට මෙතුෂලා මැරෙනවා ජල ගැලීම ඇවිල්ලා ලෝකෙ විනාශ වෙනවා. ආමෙන්. හලෙලූයා. වැදගත්ම දේ මෙතුෂලා ඉපදුනයින් පස්සේ අවුරුදු 65කට පස්සේ ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න පටන් ගත්තා. අවුරුදු 300 වෙද්දි එතුමාව ගන්නවා. ආමෙන් කියමුද? ඇයි දෙවියන් වහන්සේ රහසක් කියනවා මේ මෙතුෂලා කියන නම මේ දරුවට තියපන්. මේ දරුවා මැරෙද්දි මේ දරුවගේ ජීවිතය අවසාන වෙද්දි ලෝකේ අවසාන වෙන්න යනවා. කී දිනේ මාත් එක්ක ඉන්නවද? ආමෙන් කියමුද? මේ රහස දැනගෙන මේ ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කළයි කියලා දේවචනේ කියනවා. ඔව්ව ස්වාමින් වහන්සේ ගැත්තා. අපි කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එන්න යනවා කියලා අපි ඒක දන්නවා. ඒ දැනගන්නත් එක්කම අපි දැනගන්න ඕන ලෝකයක් විනාශ වෙන්න යනවා කියලා ඉවරලා. මේ දැනගෙන මේ ඒනොක්ට ආපු නිසා ඒනොක් එතන ඉඳන් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කළා. ඔබට මේ දකින්න දේවල් වලින් තේරෙනවා ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එන්න යනවා කියලා. ආමෙන් කියමුද? උන්වහන්සේ කියපු හැම ලකුණක්ම එකක් නෑර මේ වෙද්දි සිද්ධ වෙනවා. ශබ්ද නගලා ආමෙන් කියමු අපි හැම කෙනෙක්ම. හලෙලූයා. එහෙනම් ඒ එක්කම දැනගන්න ඕන එක දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකෙත් විනාශ වෙන්න යනවා. ආමෙන්. ඒ නිසා බයනුත් භක්තියනුත් ස්වාමින් වහන්සේත් එක්ක කොඳුරන් නැතුව ඉදිරියට ගමන් කරන්න අපේ සියලුම කාරණා සම්පූර්ණ කරන්න උන්වහන්සේ පොහොසත් හොඳ වේගවත් අත්පොළසන්නාදයක් සුවලා අපි හැම කෙනෙක්ම නැගිටලා අපි දෙස්පන් එක්ක নমස්කාරයක් කරන්න යනවා. දෙවිදුන්ගේ අභිමුඛත ආලේපෙන් පිරීලා මේ දේශය ගලවන්න අපිට කොඳුරන්න නෙමේ ප්‍රශංසා කරන්න අධික ලෙස ඔබ දවස ආරම්භ කරන්න ඒ දවසම ඔබේ මයින්ඩ් එකේ ක්‍රියා කළයි. ඔබ ඉල්ලපු දේවල්, ඔබ ප්‍රශංසා කරපු දේවල් ඔබට හමු වෙන්න යනවා. ඔබට දැනෙන්න යනවා, ඔබ දකින්න යනවා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ රාත්‍රියේ නිදිහානිදි පවා උන්වහන්සේ ඔබත් එක්ක ගනුදෙනු කරන්න යනවා. අපි ආලේපෙන් පිරීලා අපි දෙවිතුන්ගේ අභිමුඛත්වයේ අපි ප්‍රශංසා කරන්න යනවා. මේ දේශයට ආශිර්වාද කරන්න ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අපි ස්තුති කරමු. ස්වාමින් වහන්සේගේ පාමුල ඒ රෙඩ්හිම් කියන සහනේ තැනට ඇවිල්ලා ඕම් විශාල අසහනයකටපත් වුණා. විශාල කිඳිරීමකටපත් වුණා. අපි මෙච්චර උතුම් සහනයක් ලෝකේ කෝටිපතියන්ට ප්‍රකෝටි ගණන් වියදම් කරලා ලබන්න බැරි සහනයක් ගැලවීමක් උන්වහන්සේ අපිට නොමිලේ දීලා තිබෙනවා. අපි කොච්චර වාසනාවන්තද. අපි දෑත්වසෝලා ස්තුති කරමු. මේ පොළවේ ස්වර්ගයේ පාවුලුතුමා කියනවා අපිව අත්නාරින තැනන් වහන්සේ උන්වහන්සේ දෑත්වසෝලා ප්‍රශංසා කරමු. හලෙලූයා. අධිකව ස්තුති කරමු. ඔබේ දරුවන් අධිකව ස්තුති කරන්න පොළඹවන්න. ඔබේ පුරුෂයව අධිකව ස්තුති කරන්න දේව අභිමුඛත්වයේ දනගස්සන්න. ස්වාමින් වහන්සේගේ පාමුල පවුලක් ඇටියට, තනි පුද්ගලයෙක් ඇටියට, ආයතනයක් ඇටියට ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ සිටින්න. උන්වහන්සේගේ මහිමය අධික ලෙස දකින්න මෑත. ප්‍රශංසා කරමු. හලෙලූයා. අපි දේවමය අවසන් කරමු. මිල්ලීමක් කරනවා. සිකුරාදා දේවමය දේශේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න, දන්න අයව දැනුවත් කරන්න. ස්වාමින් වහන්සේගේ පාමුල ඒ මිසරවරුන්ට සාපයක් වෙච්ච සැරහැටිය ඊශ්‍රායලුන්ට ආශිර්වාදයක් වුණා. ඒ ඊශ්‍රායලුන්ට ආශිර්වාදයක් වෙච්ච සැරහැටිය මොයිසස්ට නැවත සාපයක් වුණා. අද බෝ දේව සේවකයන් බෝ අය ශාපයකට අහුවෙගෙන යනවා. සභාවල් අවදි වෙන්න ඕන. ස්වාමින් වහන්සේගේ පාමුල කොඳුරන්න තු ස්තුති කරන්න ඕන. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය අද ගියක් තියෙන කෙනා ටයිල් එක ගැන දුක් වෙනවා. ටයිල් එක තියෙන කෙනා ටොයිලට් එකක් කොමඩ් එකක් මෙහෙම දුක් විඳින එක කාමරයක් තියෙන කෙනා කාමර දෙකක් හදාගන්න කොඳුරනවා. සභාවලුත් එමයයි. දවසෙන් දවස මොකක් හරි දෙයක් ගැන කොඳුරනවා. ඒක ශාපයක් වෙන්න යනවා. ඒ සැරෑටියම මොයිසස්ට
ස්වාමින් වහන්සේගේ පොරොන්දු දේශේ නැති වෙන තැනටපත් වුණා. අපි ඉගෙන ගමු. ඇයි එහෙම වුනේ? ඇයි සේවය කරන්නට අද වර්ධින්නේ? ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ දේව බලයට වඩා වචනේ වැදගත්. ඒ දෙවියන් වහන්සේ කිව්ව කතා කරපන් කියලා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අද දේව සේවකේ කතා කළ යුතු කාලයක්. වචනේ කියා දිය යුතු කාලයක්. ස්වාමින් වහන්සේ කතා කළා ලෝකවල මවුණු ලැබුවා. ආමෙන් කියමු. අපි කතා කරද්දි මේ දේශය අලුතෙන් නිර්මාණය කරනවා. මේ ශාප දුරු වෙන්න යනවා. ස්වාමින් වහන්සේ පුදුම දේ කරන්න යනවා. වේගවත් අත්පොළ සන්නාදයක සෝල අපි ස්තුති කරමු. සියල්ල උන්වහන්සේ අපේ අත්වලට දීලා දෙනවා. සියලු බලය අපිට දීලා තිබෙනවා. පොළොවේ යමක් බඳිනවද? ඒක ස්වර්ගයේ බඳිනු ලබනවා. පොළොවේ යමක් මුදනවද? ඒක ස්වර්ගයේ මුදනු ලබන්න යනවා. මේ දේශයේ තිබෙන දේශපාලකයන් අත්වල නෙමෙයි. වෛද්‍යවරුන්ගේ අත්වල නෙමෙයි. සැබවින්ම නමස්කාර කරන, සැබවින්ම උන්වහන්සේ කෙරේ විශ්වාස කරන, උන්වහන්සේගේ දරුවන්ගේ අතේ, මේ කරුවන්ගේ අතේ, අනාගත වාතුරුන්ගේ අතේ ශුද්ධ දෙවිදුනේ මේ සේවයේ දෑතර අපේ දේශයත් සියලු නමස්කාර සේවය කරන මෙහි කරුණුත් බාර කරනවා. ස්වාමිනී සැරෑටියෙන් තට්ටු කරන්න ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ස්වාමිනී මොයිසස් ගිය නිසා ඔට වැරදුනා. ඔට කිව්ව කතා කරන්නටයි කියලා. මේ කාලය හාස්කම් දකින්න කාලයකට වඩා වචනේ දකින්න ඕන කාලයක්. කතා කරපන් කියලා කිව්වා. ස්වාමිනී අද කතා නොකර සිටින නිසා අද වෙන දෙවිදුනේ අර්බුත දේවල් වලට වෙන මායාවන් වලට මිනිස්යන් රවට්ටමින් දේව බලයේ මහිමය දාමයේ දරණ අය ස්වාමිනී විකෘති වෙලා ඉන්න නිසා මේ දේශයට තවත් ශාපය ඇති වෙනවා. මේ දේශේ නාස්ති වෙනවා. සෙනග නාස්ති වෙනවා. ඔබේ දරුවන් නාස්ති වෙනවා. කතා කළ යුතු කාලයක්. ස්වාමිනී ආශිර්වාද කරන්න. ලේවලට බාරයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම්ම නාමයෙන් සම්පිය. දෙවියෝ දෙවිදුන්ගේ ප්‍රේමය, පුත්‍රයා කරුණාවත්, සුදතුන්ගේ සහභාගීකම ජීවනයත් දැනටත් මතුවටත් සියල්ලන් සමග වනසේක්. Amen. එම කෙනෙකුට මේ ස්පීඩයි.